අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ගෑස් රැගත් නෞකාවක් හෙට දිවයිනට බෙදා හැරීමේ කටයුතු ජුනි මස පළමු වනදා සිට කෘෂිකර්ම අමාත්‍යවරයා රාජ්‍ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා සතොසට නව ඉන්ධන පිරවුම් හලක් දිරියක සවියෙන් කැටයම් මවන අපූරුව මගීන් 22 දෙනෙකු සමග අතුරුදන් වූ නේපාල ගුවන් යානය කඩා වැටී ඇති බවට හෙළිවෙයි. ජුනි මස පළමු වනදා සිට දිවයින පුරා ලිපිනියෝජිතයින් වෙත ගෑස් බෙදාහැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. මේ අතර අද දිනේදී කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ. ඩීසල් රගත් නෞකාවක් සහ ගෑස් රගත් නෞකාවක් අද මෙරටට ළඟාවීමට නියමිතයි. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ එම ඩීසල් නෞකාවේ ගොඩබෑම් කටයුතු අද හෝ හෙට දිනේ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි. එමෙන්ම ලබන ජූනි මස පළමු වනදා මෙන්ම 14 සහ 16 යන දිනවලදීද ඩීසල් රගත් නෞකා මෙරටට ළඟාවනු ඇති බව බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළා. බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉදිරි සති දෙකක කාලය සඳහා මෙරට අවශ්‍යතාවයන්ට ප්‍රමාණවත් ඩීසල් සහ පෙට්‍රල් තොග රට තුළ පවතින බවයි. එමෙන්ම කොළඹ වරායට ළඟා වී ඇති නෞකාවකින් මේ වන විට ගොඩබාමින් පවතින බොරතෙල් මගින් ඉන්ධන නිෂ්පාදනය කිරීමේ කටයුතු සපුගස්කන්ධ පිරිපහදුවේදී හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව අදාළ නෞකාවෙන් බොරතෙල් ගොඩබෑමේ කටයුතු අද දිනේත් අඛණ්ඩව සිදු කරනවා. ඉන් අනතුරුව දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1000ක් මෙන්ම භූමි තෙල් හා ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 600ත් 800ත් අතර ප්‍රමාණයක් බැගින් නිෂ්පාදනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව දිවයින පුරා ඩීසල් සහ පෙට්‍රල් බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මේ අතර පසුගිය 26 වනදා මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වූ LP ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාව අද මෙරටට ළඟාවනු ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව අදත් ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දෙන්නේ. කෙසේ වෙතත් ජූනි මස පළමු වනදා සිට දිවයින පුරා අලෙවි නියෝජිතයන් වෙත ගෑස් බෙදා හරින බව ලිට්‍රෝ සමාගම සඳහන් කළා. එමෙන්ම ගෑස් රගත් නෞකා දෙකක් ලබන මස පළමු වනදා සහ පස්වනදා මෙරටට ළඟාවීමට නියමිත බවද ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළා. කෝටි 36,500ක මුදලක් ජූලි මාසයේදී මෙරට ණයවාරික වශයෙන් ගෙවීමට පවතින බව ප්‍රවාහන මහමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කෙසේ වෙතත් මෙරට ආර්ථිකයට එලෙස ගෙවීම් කිරීමේ හැකියාවක් නොමැති බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. අපේ ප්‍රධාන ගැටලු දෙකක් තියෙනවා මේ ආර්ථිකය. ආණ්ඩුවේ ආදායමට වඩා වැඩියෙන් වියදම් දැරීම. දෙක රට ඇතුළට එන විදේශ විනිමයට වඩා වැඩි ප්‍රමාණයක් රටින් පිටට යාම. මේ ද්විත්ව පරතරය දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ තිබුණා. මහජනයාගේ මුදල් පිළිබඳ සම්පූර්ණ බලය පැවරෙන්නේ පාර්ලිමේන්තුවට. අවාසනාවට අපේ රටේ පාර්ලිමේන්තුව තුළ මෑත ඉතිහාසයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වැරදුනාම රට ඉවර වෙනවා කියන එක පිළිබඳ අවබෝධය තියෙන 225න් 5ක්වත් ඉන්නවද කියලා මම දන්නේ නැහැ. ගිය අවුරුද්දේ දවසකට සාමාන්‍යයෙන් දල වශයෙන් කිව්වොත් කෝටි 400ක් හම්බ වෙනවා. කෝටි 1000ක් වියදම් කරනවා. දවසකට කෝටි 600ක් ණයට ගන්න. මේක නිසා මේ තත්ත්වයේ දීර්ඝ කාලයක් ඇති වෙනකොට අපි මේ පාර්ලිමේන්තුවට නීතියක් ගෙනාවා. මේ දේශපාලනඥයෝ මේක විනාශ කරන නිසා. ඒකට කියනවා 2003 මූල්‍ය කළමනාකරණ වගකීම් පනත. ඒ පනතේ නීතිය විසින් කරුණු තුනක් ඇතුළත්. 1. රජයේ අයවැය පරතරය 2006 දී 100%ට අඩු විය යුතු අතර එතනින් පස්සේ දිගටම බජට් ඩෙෆිසිට් එක 5ට අඩුවෙන් තියාගෙන යන්න ඕනේ. 2013 දී රටේ සමස්ත ණය දළදේශීය නිෂ්පාදනයෙන් 60%ක් වෙන්න ඕනේ. 60ට වඩා අඩුවෙන් හැමදාම පවත්වාගෙන යන්න ඕනේ 2013 ඉඳලා. 3.
රාජ්‍ය ණය වලට අප වෙන්න පුළුවන් 4.5යි ඊට වඩා අප වෙන්න බෑ. දැන් මේක කළා නම් අද මේ ණය ගෙවා ගන්න බැරි අර්බුද මොනවත් ඇති වෙන්නේ නැහැ. විටින් විට භාණ්ඩාගාරයේ හිටපු අය මේ මූල්‍ය කළමනාකරන වගකීම් පනත 3 සැරයක් සංශෝධනය කළා. ඒක නිසා අර ටාකට් ඉලක්ක ඔක්කොම නැති වෙලා ගිහිල්ලා අද තියෙන තත්ත්වයට රට ඇවිල්ලා තියෙනවා. මේ පාර්ලිමේන්තුව දීර්ඝ කාලෙක ඉඳන් මේකට වග කියන්න ඕන. දැන් වෙනකොට අන්තර්ජාතික වශයෙන් අපිට ඇමරිකානු ඩොලර් බිලියන 55ක් ණය ගෙවන්න තියෙනවා. සාමාන්‍යයෙන් වර්ෂයකට US ඩොලර් බිලියන 6ක් විතර ණය වාරිකා පොලි වශයෙන් ගෙවන්න තියෙනවා. 2015න් පස්සේ මූල්‍ය කළමනාකරණය සම්පූර්ණයෙන් විනාශ වෙලා ගියා. ඩොලර් එක 130 ගණන් වල තියා ගැනීම සඳහා මුළු සංචිතේම වෙළඳපොළට දාන්න පටන් ගත්තා. 2015 දී විතර US ඩොලර් බිලියන 3ක් දාලා තියෙනවා. 130 ගණන් වල එක්ස්චේන්ජ් රේට් එක තියාගෙන. අපි කරන්නේ රෝලක් යනවා. 1000ක් ගෙවන්න තියෙනවා. 1500ක් තව අවුරුදු 10කට විතර කල් පිරෙන්න ගන්නවා. 1500 ගෙවන්න තියෙනකොට 2000ක් ගන්නවා තව අවුරුදු 10කට විතර කල් දාන්න. 2019 දී අපේ ජනාධිපති උපදේශකතුමා උපදේශයක් දීලා තිබුණා මින් එහාට විදේශ ණය ගන්නෙ නෑ ගන්න බෑ. ඒකන්ද මේ තියෙන ඒවායින් ආර්ථිකය කළමනාකරණය කරනවා. එතකොට පිච් රේටින් මෝදි වගේ ආයතන අපිව ඩවුන්ග්‍රේඩ් කළා. තව ගන්න බැරි වුණා. අපි දැන් ණය ගෙවන්න බෑ. උදාහරණයක් ලෙස ජූලි මාසේ ගෙවන්න තියෙනවා කෝටි 36500ක්. කොහෙන් ගෙවන්න බෑ. ඒක නිසා මේක ජාතික අර්බුදයක්. මේ ඇත්තට දේශපාලනඥයෝ ළඟ විසඳුමක් නෑ. ලෝකයේ මුහුණ දෙන ආහාර අර්බුදයට සූදානම් වීම සඳහා හැකි සෑම තැනකම වගා කිරීමට යොමු වන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉල්ලීමක් කරනවා. මේ සඳහා රජයේ සේවකයින් වැඩි අවධානයක් යොමු කිරීම සුදුසු බවද අමාත්‍යවරයා සඳහන් කළා. ඉදිරියේදී ඇතිවෙන නියමිතව තිබෙන ආහාරයෙන් මිදෙන්න ක්‍රියාමාර්ග ගත හැකිව තිබෙන්නේ අපි සැවොම එක්ව කටයුතු කිරීමෙන් පමණයි. එසා මේ රටේ වගා කරන්න පුළුවන් හැම තැනකම කුමන හෝ දෙයක් වගා කිරීමේ කාර්යයට ප්‍රවේශ වීමේ වැදගත්කම සිහිපත් කරන්නට කැමැතියි. රජයේ සේවකයන් සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරන්නට යනවා. ස්ථාන පිහිටි භූමියේ වගා කිරීමේ කටයුතු වලට ප්‍රවේශ වෙන්න කියලා. ඒ වගේම රජයේ තීන්දුවක් දෙනවා දින 5ෙම වැඩ කරන්න අවශ්‍ය නැහැ කියන එක පිළිබඳවත්. ඒ නිසා ඉතිරි වෙන කාලය නිකරුණේ ගත කරන්නේ නැතුව කුමන හෝ දෙයක් තමන්ගේ ගෙවත්තේ වගා කරගන්න අවශ්‍ය පියවර ගන්න කියලා. ඒ වගේම විශාල ඉඩම් ප්‍රමාණයක් පෞද්ගලික ඉඩම් තියෙන වගා කරන්නේ නැති තීන්දුව කරනවා తాවකාලිකව මේව බාර අරගෙන වගා කරන්න. ඒ නිසා අපි රට පුරා මේ වගා සංග්‍රාමයේ ක්‍රියාත්මක කළා ලෝකය මුහුණ දෙන ආහාර අර්බුදයට අපි මුහුණ දෙන්න සූදානම් කරන්න අවශ්‍ය සියලු පියවර ගනිමින් තිබෙන ඒ වෙනුවෙන් අපි සම්පූර්ණ අපේ කැපකිරීම කරනවා. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 6,63,812ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 8 දිනක වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය දැනුම් දී තිබෙනවා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,63,812ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් එක් කොවිඩ් ආසාදිත මරණයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,515ක් ලෙසයි දැක්වුණේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 348ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,46,949ක් ලෙසයි. පවතින අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය අකණ්ඩව පවත්වාගෙන යාම සඳහා නව ඉන්ධන පිරවුම් හලක් ලබා දීම අද සිදු කෙරුණා. සතොස ප්‍රවාහනාංශ පරිශ්‍රයේදී මෙම ඉන්ධන හල විවෘත කරනු ලැබුවේ. ඉන්ධන අර්බුදය හමුවේ දිවයින පුරා අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය අකණ්ඩව පවත්වාගෙන යාම සඳහා සතොසට නව ඉන්ධන පිරවුම් හලක් ලබා දීම අද වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එම අවස්ථාවට සම්බන්ධ වීමෙන් අනතුරුව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. අද අපි සතොස ආයතනයේ සියලුම ලොරි සඳහා ඉන්ධන සැපීම සඳහා අලුතෙන් අපි ඉන්ධන පිරවුම් හලක් අපි ආරම්භ කරා. පසුගිය මාස කිහිපයක් අපිට ඉන්ධන තියෙන ප්‍රශ්න නිසා අපිට හරියාකාරව අපේ සැපීම් ජාලය පවත්වා ගන්න බැරුව ගියා. නිසා අපි තීන්දුව කරුවා මේ පිරවුම් හල තියෙන නිසා දැන් අපිට ඉක්මනින් මේ ප්‍රධාන තොග ගබඩාවල ඉඳලා ශාඛා සඳහා කාර්යක්ෂමව
සැපයුම් සපයා දෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි සියලු දෙනා එක්ක සාකච්ඡා කරලා ආනයනකරුවෝ ඒ වගේම තොග රැඳුම් තියාගන්න සියලු දෙනාත් එක්ක සාකච්ඡා කරලා නැවත අඩුපාඩුකින් තොරව අත්‍යවශ්‍ය ඒවා බෙදා හරින වැඩපිළිවෙල අපි ආරම්භ කරා. දැන් අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධව කිසිම බියක් තියාගන්න ඕනේ නැහැ. අපි ඒ සම්බන්ධව ඉදිරියේදී සියලු සැලසුම් කටයුතු කරලා ඒ අවශ්‍ය කරන බඩු භාණ්ඩ ජනතාව අතර පත් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඉන්ධන අර්බුදය හේතුවෙන් හටගෙන ඇති ප්‍රවාහන ගැටලුවට සුදුසුම විසඳුම පාපැදිය බව මවුන්ටන් පාපැදි සංගමේ සභාපති අමල් සූරියගේ මහතා පවසනවා. ඒ මහතා සඳහන් කළේ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සැකසීමට රජය මැදිහත් විය යුතු බවයි. ආර්ථික අර්බුදයකින් අපිට පාපැදියේ තියෙන ප්‍රයෝජනය දැන් හුඟක්ම පැහැදිලි. අපි නිෂ්පාදකෙක් හැටියට බලනකොට අපිට පාපැදිය ජනප්‍රිය කිරීමට අවශ්‍යතාව තිබුණත් ජාතික සැලැස්මක් හදාගන්න බැරි වුණා. ඒකම අපේ රටේ ආකල්පමය ප්‍රශ්නයක් තියෙනවා. පාපැදිය යන්නේ මේ දුප්පත් ජනතාව පමණයි කියන එක. ඒ තත්ත්වයේ උඩ අපිට පාපැදිය ජනප්‍රිය කිරීමට හැකියාවක් තිබුණේ නැහැ. ආර්ථික අර්බුදයේ උඩ පාපැදිය අවශ්‍යතාවය හුඟක් මිනිස්සුන්ට දැනෙනවා. දැන් අපි කියන්නේ පාපැදිය ජනප්‍රිය කිරීමට අපි යොසුළු වෙන අතර රජයේ විසින් ඒයට අවශ්‍ය යටතට පහසුකම් සලසලා දෙන්න ඕනේ. ලෝකේ හැමම රටකම ඒකට වෙනම ධාවන පතයක් තියෙනවා. පාපැදි ධාවකයන්ට ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ යටිතල පහසුකම් ලැබිය යුතුමයි. දැන් පාපැදියේ මිල රුපියල් 35000 දක්වා ගිහිල්ලා තියෙනවා. මේ රටේ හෙල්මට් නැතුව පාපැදි ධාවකයාට අවශ්‍ය ආරක්ෂාව ලැබෙන්නේ නැහැ. දැන් හෙල්මට් එක මේ ආර්ථික විශේෂඥයෝ දාලා තින්නේ භාණ්ඩය අත් වශයෙන්ම තහනම් භාණ්ඩයක් හැටියට දාලා තියෙනවා. ඔය වාහන තදබදය සහ එවැනි ප්‍රශ්න වලට හොඳම විසඳුම තමයි පාපැදි. දැන් අපි ඉල්ලා සිටින්නේ මේ ආයතනවල විශේෂයෙන්ම රාජකාරී වලට යන මිනිස්සු පාපැදි පාවිච්චි කරනවා නම් එම ආයතන තුල ඒ අයට අවශ්‍ය ඇඳුම් මාරු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් යනාදිය ලබා දෙන්න පාපැදියේ පදින මිනිස්සයා ඊටාම නිරෝගී මිනිස්සෙක් එක පැහැදිලි. සතියන්තයේ ඩොක්ටර්ගෙන් අහන්න විශේෂාංගය දැන්. චර්ම රෝග එහෙමත් නැත්නම් සම ආශ්‍රිත ගැටලු පිළිබඳව අපිට නිරන්තරයෙන් අහන්න ලැබුණත් ඒ ගැන හරි අවබෝධයක් අපිට නැති වෙන්න පුළුවන්. ඒ නිසාම මේ සම ආශ්‍රිත ගැටලු බොහෝමයක් සමාජයේ ව්‍යාප්ත වීම සිද්ධ වෙනවා. ඉතින් අද අපේ සූදානම චර්ම රෝග එහෙමත් නැත්නම් සම ආශ්‍රිත ගැටලු පිළිබඳව ඔබ දැනුවත් වේ යුතු සුවිශේෂී කරුණු පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. සම කියලා කියන්නේ ශරීරයේ තියෙන විශාලතම ඉන්ද්‍රිය. ඒ වගේම තමයි ශරීර අභ්‍යන්තරයේ තියෙන ඉන්ද්‍රියන්ට ආරක්ෂාවක් ලෙස මේක පිටතින් පිහිටා තිබෙන්නේ. සමය ඇතිවන විවිධ රෝග තත්ත්ව ගත්තාම ඒකෙන් බහුලතයක්ම තවත් කෙනෙකුට බෝවීමේ තත්ත්වයක් නැහැ. නමුත් සම රෝගයක් තියෙන කෙනෙක් ගොඩක් වෙලාවට අනිත් අයගේ පිළිකුලට භාජනය වෙනවා, සමාජීය කොන්වීමක් වෙනවා. ඉතින් මේක ඇත්තටම ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. මොකද බොහොමයක් සම රෝග බෝ වෙන්නේ නැති නිසා. දැන් අපි බලමු මේ සමය ඇති වෙන්න පුළුවන් විවිධාකාර ගැටලු මොනවද කියලා. අපි ඉතාමත් පුළුල් විදියට ගත්තොත් මේක සමසම්බන්ධයෙන් ඇති වෙන සමය රෝගී තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙකුට තමන්ගේ පෙනුම සම්බන්ධව ඇතිවන රූපලාවන්‍ය ගැටලුවක් වෙන්න පුළුවන්. දැන් සමය රෝග ගැන කතා කරනවා නම් ඇත්තට මේවා විවිධාකාර ලෙස විශාල පරාසයක විහිදී තියෙනවා. එයින් එකක් තමයි ආසාදන කියන එක. දැන් මේ ආසාදන දිලීර ආසාදනයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බැක්ටීරියා ආසාදනයක් වෙන්න පුළුවන්. වෛරස් රෝගයක් වෙන්න පුළුවන්. ලාදුරු කියන රෝගය තියෙනවා. වැලි මැස්සකින් ඇති වෙන ලීෂ්මැනිසිස් කියන රෝගය තියෙනවා. මෙන්න මේ රෝග සමහර වෙලාවට කෙනෙක්ගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. නමුත් මීට අමතරව තව ගොඩක් සමය රෝග තියෙනවා. මම කලින් කියපු විදිහට බෝ වෙන්නේ නැති නමුත් සමය ගැටලු විදිහට මතුවෙන එකක් තමයි මේ පොතු යන පැල්ලම් විදිහට ඇති වෙන පොතු කබර රෝගය. ඒ වගේම ශරීරයේ සුදු පැහැතිස් පැල්ලම් විදිහට ඇති වෙන සුදු කබර රෝගය. ඊටමත් කස්සන කරදරකාරී තත්ත්වයක් වෙන එක්සීමා නොහොත් සිංහලෙන් කියන විදිහට රක්තිය කියන දේ. මේවා ඇත්තටම බහුලතම ඇති රෝග මීට වඩා ගණනාවක් තිබෙනවා. සම සම්බන්ධයෙන් ඇති වෙන ගැටලුවකට ඇයි අපි ප්‍රතිකාර සඳහා යොමු වෙන්නේ? එකක් තමයි මම කලින් සඳහන් කරපු විදිහට මේක බාහිරට පේන නිසා ගොඩක් අය මානසික ආතතිය ලක් වෙනවා. ඒ වගේම තමයි සමාජීය ගැටලු වලටත් මුහුණ පාන්න සිදු වෙනවා. නමුත් බොහොමයක් සමය රෝග වලට අපිට වෛද්‍ය ප්‍රතිකාර වලින් ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලැබෙන විදිහට ඒවා පාලනය කරගන්න පුළුවන්. අනිත් දේ තමයි මේවට මූලික අවස්ථාවේ ප්‍රතිකාර කිරීමෙන් පසුව ඇති වෙන්න පුළුවන් සංකූලතා නැති කරගන්න පුළුවන්. චර්ම රෝග ගැන කතා කරනකොට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක නිට්ටාවට සුව කරන්න පුළුවන්ද කියන එක. ඇත්තටම කියනවා නම් ආසාදන හැරෙන
කරනකොට බොහෝ සමය රෝග නිට්ටාවට හොඳ කිරීමක් නෙවෙයි මෙහිදී පාලනය කිරීමක් සිදු කරන්නේ. නමුත් මෙහිදී අපි කියන්නේ නෑ මේවට බෙහෙත් නෑ කියලා. මොකද අපිට තියෙන ගොඩක් චර්ම රෝග වලට වෛද්‍ය ප්‍රතිකාර වලින් ඒවයින් ඇතිවන ප්‍රතිඵල මගින් ඔබට නිරෝගී සමක් සමග ඔබේ ජීවිතය ගත කරන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් වැදගත් කරුණක් මේ සමය සම්බන්ධ ගැටලුව සමමත පිටින් දිස්ුණාට මේක සමහර විට ශරීර අභ්‍යන්තරයේ ඇතිවන ගැටලුවක් වෙන්න පුළුවන්. සමහර විට හෝමෝන් ක්‍රියාකාරීත්වයේ වෙනසක්, අක්මාව සහ වකුගඩු වල ප්‍රශ්නයක්, තවත් සමහර වෙලාවට ඉතාමත් භයානක විදියට පිළිකා තත්ත්වයක වුණත් මූලික අවස්ථාව සමසම්බන්ධ ගැටලුවක් විදියට මතුවෙන්න පුළුවන්. මෙන්න මේ කරුණ නිසා ඔබේ ඇතිවන ඕනෑම සමය ගැටලුවකට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා නිසි රෝග විනිශ්චයක් සමග නිසි ප්‍රතිකාරවලට යොමු වීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙනවා. චර්ම රෝග එහෙමත් නැත්නම් සම ආශ්‍රිත ගැටලු පිළිබඳව දැනුවත් වීම කොයිතරම් වැදගත්ද කියලා අපි වෛද්‍යතුමියගේ පැහැදිලි කිරීමෙන් ඔබට තේරෙන්නට ඇති. ඉතින් චර්ම රෝග පිළිබඳව දැනුවත් භාවයේ වගේම ඒවට ඇති ප්‍රතිකාර පිළිබඳව දැනුවත් වීමත් අතිශයින් වැදගත් නිසා අපි සූදානම් ලබන සතියේදී මේ චර්ම රෝග එහෙමත් නැත්නම් සම ආශ්‍රිත ගැටලු වලට ඇති ප්‍රතිකාර සහ විසඳුම් පිළිබඳව ડોක්ටර්ගෙන් අහන්න. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යෙදවීම යළි දැනුම් දෙනතෙක් අත්හැරවීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ තීරණය දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් රාජ්‍ය සේවයේ වියදම් පාලනය කිරීමේ අරමුණින් පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් පරිදි රාජ්‍ය මුදල් අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමු කරමිනුයි එම තීරණය ගෙන ඇත්තේ. ඊට අදාළව විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යෙදවීම සඳහා වන අයදුම්පත් නැවත දැනුම් දෙන තෙක් ඉදිරිපත් නොකරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය සියලු අමාත්‍යංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දන්වා තිබෙනවා. මේ අතර මින් ඉදිරියට රාජ්‍ය සේවයේ පුරප්පාඩු තනතුරුවල වැඩ බැලීමේ හෝ රාජකාරී ඉටු කිරීමේ පත්කිරීම සඳහා සෑම අවස්ථාවකදීම දැනට සේවයේ නියුතු නිලධාරීන් හරහා ආවරණය කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසයි රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය දැනුම් දී ඇත්තේ. ශ්‍රී ලංකාවේ පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා සහාය ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය යොමු වී ඇතැයි එහි ප්‍රධානී ආචාර්ය ටෙඩ්‍රෝස් ඇඩනම් මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කළේ මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පහසුකම් අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් සහාය ලබා දීමට සිය සංවිධානයේ අවධානය යොමු වී ඇති බවයි. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයේ මේ දිනවල පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සමුළුව අතරතුර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිස හමු වූ අවස්ථාවේ මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානීවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වනවා. මේ අතර ඉන්දියාව ප්‍රංශය ඇතුළු විවිධ රටවලින් ලැබී ඇති ආධාර හේතුවෙන් දැනට පවතින ඖෂධ හිඟය 30%කින් පමණ ආවරණය කර ගැනීමට හැකි වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලි රමුක්වැල්ල මහතා සඳහන් කළා. දරුවන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කරන්නයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පරිවා සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ කර තිබෙනවා. එමෙන්ම එම දෙපාර්තමේන්තුව ඒ සඳහා නිසි මඟ පෙන්වීම් කළ යුතු බවද රජයේ ගිණුම් කාරක සභාව සඳහන් කළා. තවද මෙම විෂය සම්බන්ධයෙන් පළාත් සභාවලට විෂමතාවයකින් තොරව මුදල් ලබා දීම සඳහා අමාත්‍යංශය මැදිහත් විය යුතු බවද කෝපා කමිටුව පාර්ලිමේන්තුව වෙත පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්. එසේම ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේදී සෑම අධිකරණ කලාපයක් සඳහාම පරිවාස කාර්යාලයක් ස්ථාපනය කිරීම පිළිබඳවද අවධානය යොමු කරන ලෙස කාරක සභාව පරිවා සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ. අන්තර්ජාලය භාවිත කිරීමෙන් දරුවන් ගොදුරු වන අපචාරවලින් ඔවුන් මුදවාගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා පරිවා සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මැදිහත් විය යුතු බවද කාරක සභාව අවධාරණය කර තිබෙනවා. මෙහිදී අමාත්‍යංශ ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ අනපනත් සංශෝධනය කිරීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර ඇති බවත් ළමා හා යෞවන ආඥා පනත සම්බන්ධ නීති සංශෝධනය අවසන් අධීරයේ පවතින බවයි. දැන් අවධානය විදෙස් පුවත් වෙත. මගීන් 22 දෙනෙකු සමග අතුරුදන්ව තිබූ නේපාලයේ ගුවන් යානය කඩා වැටී ඇති බවට හෙළි වී තිබෙනවා.
නේපාල වැසියන් මෙන්ම විදෙස් ජාතිකයන් පිරිසක් ඇතුළු පුද්ගලයන් 22 දෙනෙකු රැගත් නේපාලයේ ගුවන් යානයක් අතුරුදන් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. නේපාලයේ ටාරා ගුවන් සේවයට ඈත් මෙම ගුවන් යානය නේපාලයේ පොකාරා සිට ජොම්සන් වෙත අභ්‍යන්තර ගුවන් ගමනක නිරත වන විටයි සංනිවේදනය බිඳ වැටී ඇත්තේ. අද උදෑසන 9:55ට මෙලෙස ගුවන් යානය සමග සබඳතා බිඳ වැටුණු බව නේපාල ගුවන් සේවා බලධාරීන් ප්‍රකාශ කළා. යානයේ ගමන්ගත් මගින් 22 දෙනා අතර ඉන්දියානුවන් 4 දෙනෙකු සහ ජපන් ජාතිකයන් 30 දෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. බ්‍රසීලේ පෙරනාම්බූකෝ ප්‍රාන්තයේ අගනුවර වන රෙසීෆ් වෙත දින කිහිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාවෙන් මේ වන විට අවම වශයෙන් පුද්ගලයන් 25 දෙනෙකුට පමණ දිවි අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් අයහපත් කාලගුණයේ හේතුවෙන් දේපල හානි රැසක්ද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. කෙසේ වෙතත් බ්‍රසීලේ ජාතික කාලගුණ අධිකාරිය ඊසානදිග බ්‍රසීලේ ප්‍රදේශ රැසක් සඳහා පසුගිය සතිය පුරා බලාත්මක වන පරිදි අධික වර්ෂාව පිළිබඳ අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබූ බව විදෙස් වාර්තාවල සඳහන් වනවා. හෙට මැයි 30 වැනිදා යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය පිහිටුවා ඇත්තේ 1975 වසරේ මැයි මස 30 වන දිනයි. ක්‍රෝේෂියාවේ ජාතික නිදහස් දිනය මැයි මස 30 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. නිවියොක් නගරේ පළමු මෝටර් රථ අනතුර සිදු වී ඇත්තේ 1896 වසරේ මැයි මස 30 වන දිනයි. ඒත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.